SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP extra anti smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. ආයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ දහවල් 12:30 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙතයි. ලක්ෂ 10කට අධික මත්ද්‍රව්‍ය සමග මාලිගාවත්තේදී කාන්තාවන් 30 දෙනෙකු CCD අත්අඩංගුවට. බන්ධනාගාරගත කැවුමාට ආයුධ සැපයූ 30 දෙනෙකුත් දැලේ. අන්තවාදය සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීමට පැවති ආණ්ඩුවට ශක්තියක් නොතිබූ බව හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු පාස්කු කොමිසුවේදී කියයි. මෙරටට රැගෙනීමට සූදානම් කර තිබූ කහ කිලෝ දහසක් සමග තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට. ප්‍රමාණවත් පහසුකම් තිබියදීත් අතහැර දැමූ ඇලහැර පාසල් භූමිය. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. කලක සිට මද්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත වූ එකම පවුලේ සොයුරියන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් 30 දෙනෙකු රුපියල් ලක්ෂ 10කට වැඩි මත්කුඩු සමග කොළඹ අපරාධ කොට්ටාශය මගින් අද අත්අඩංගුවට ගැනුණා. ඒ මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලිස් මද්‍රව්‍ය කොට්ටාශයට ලද තොරතුරක් මත කලක සිට මද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත කාන්තාවන් 30 දෙනෙකු කොළඹ අපරාධ කොට්ටාශය මගින් අද අත්අඩංගුවට ගැනුණා. සැකකාරයන් 30 දෙනා අතරින් දෙදෙනෙකු අවුරුදු 37 හා 42 යන වයස්වල පසුවන සොයුරියන් වන අතර ඔවුන් අත්අඩංගුවට ගැනුණේ මාලිගාවත්ත ප්‍රදේශයේදී. දෙදෙනා සන්තකයේ වෙන වෙනම හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 60ක් හා ග්‍රෑම් 20ක් බැගින් හමු වුණා. ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ මත වයස අවුරුදු 70ක කාන්තාවක් සමග හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10ක් මාවා කිලෝග්‍රෑම් 4ක් සහ කේරළ ගංජා කුඩු පැකට් 29ක් පොලිස් බහරයට ගැනුණා. මේ අතර 2018 වසරේ පොළොන්නරුවේ සිට අවස්ථා කිහිපයකදී සහල් අසුරනවල සංගවා නීති විරෝධී ගිනි අවි හා ජීවඋණ්ඩ ලොරි රථ මගින් කොළඹට රැගෙන විත් කොළඹ හා දකුණු පළාතේ පාතාල කණ්ඩායම් වෙත ලබා දීම සඳහා මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කැලුම් ඉන්දික නොහොත් කැවුමා නැමැති පුද්ගලයාට තාක්ෂණික සහාය ලබා දීම සම්බන්ධයෙන් අයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගන්න ලැබුවේ කඩුවෙල බස් නැවතුම් පොළ ඉදිරිපිට සිදු කළ වැටලීමකදී. එමෙන්ම අදාළ ගිනි අවි රැගෙන එන ලොරි රථවලට වෙනත් වාහන වලින් ආරක්ෂාව සැපීම හා එම ගිනි අවි හෝමාගම ප්‍රදේශයේ නිවසක ස්ථානගත කිරීම සඳහා සහාය දැක්වූ තවත් අයෙකුද නුගේගොඩ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට පත් වුණා. මෙම සිද්ධියට අදාළව ගිනි අවි රැගෙනීම සංගවා තැබීම හා කැලුම් ඉන්දික නොහොත් කැවුමාගේ උපදෙස් මත එම ගිනි අවි අපරාධ කල්ලි වෙත බෙදා දුන් තවත් පුද්ගලයෙකු තිස්ස මහරාම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් 30 දෙනාම වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. මේ අතර මාකිලන් ගම්මුව සංජීවගේ ගෝලෙකු මංගල මදුරංග නැමැත්තාගේ අනියම් බිරිඳ වන සඳු නැමැති කාන්තාව හෙරොයින් ග්‍රෑම් 5ක් සමග කිරිඳිවල සරණතිස්ස මාවතේදී කිරිඳිවල පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 23 හා 27 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. මේ අතර බූස බන්ධනාගාරයේ විශේෂාංශයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ රැඳවියන් 45 දෙනෙකු ආහාර වර්ජනය ආරම්භ කළද ඉන් 25 දෙනෙකුම එම වර්ජනය අත්හැර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. රැඳවියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙලෙස අදහස් පළ කළා. සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කරගෙන යනවා. සමහර දේවල් අපිට මාධ්‍යයට සඳහන් කරන්නට බෑ. සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන අපිට වටින්නේ රටේ ආරක්ෂාව, රටේ තරුණ පරපුරේ අනාගතය. ඒ හින්දා එක්කෙනෙකු දෙන්නෙක් විතරක් පිළිබඳව කලකල බලලා අපිට තීන්දුව ගන්න බෑ. රට වෙනුවෙන් ඒ අවශ්‍ය තීරණ ටික ගන්නවා. සමහර දේවල් අපිට ප්‍රසිද්ධිය සාකච්ඡා කරන්නට බෑ. සෙලාන් බැංකුව
සුහද හදක් ඇති දේශීය බැංකුව. දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග වැඩි දියුණු කිරීම සඳහා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. දැනට සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග සහ අබලන් තත්ත්වයේ පවතින සියලු මාර්ග අලුත් වැඩියා කිරීම කඩිනමින් සිදු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව විදේශ සංචාරකයින් මෙරට පැමිණීම සහ සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටුවීමේ පෙර සූදානමක් ලෙස මෙම මාර්ග පිළිසකර කිරීම සහ අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. ජාතික පාරිසරික සුරක්ෂණය ක්‍රියාත්මක කිරීම උදෙසා සමගි ජන බලවේගය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළොන්නාව මාණික්කමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අද වෙන විට ලොකු ප්‍රශ්නාර්ථයක් තිබෙනවා ජනතාවට කරනවයි කියපු දේවල් ඉටු කරනවා තියා ඒවා ආරම්භ කරන්නටවත් පියවරක් ඉදිරියට තබලා තියනවද නැද්ද කියන කාරණා. මට හොඳට මතකයි ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී වර්තමාන රජයේ ප්‍රධානීන් බොහොම ඉහළින් කතා කරා පරිසර සංරක්ෂණය ගැන. අපේ කාලේ මහා පරිමාණයේ වන විනාශ සිදු වුණයි කියලා හැම වෙලාවෙම ඇඟිලි දික් කරා. විල්පත්තුව විනාශ කරයි කිව්වා. අබේ භූමි විනාශ කරයි කිව්වා. අපි අහන්න කැමති මේ වෙලාවේ ඉස්සන් වගා වූ දෙසා රම්සා සංරක්ෂිත බල ප්‍රදේශ කවුද විනාශ කරන්නේ? ලොකුවට ආණ්ඩුව වෙනුවෙන් කතා කරපු පරිසරවේදී අද මොකද කියන්නේ? ඒ පිළිබඳව අපේ බලවත් විරෝධය පළ කරනවා පමණක් නොවේ මේ රටේ වන සම්පත සුරක්ෂා කිරීමේ ඒ වගකීම සමගි ජන බලවේග විපක්ෂය අතට ගන්නවා පමණක් නෙවෙයි ජාතික පාරිසරික සුරක්ෂණය ක්‍රියාත්මක කිරීම උදෙසා වෙනමම ඒකකයක් අපේ බලවේගය තුල ස්ථාපනය කරලා අනාගත දරු පරපුරට පරිසර හිතකාමී දේශයක් දායාද කිරීමේ වගකීම අපි බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාන්සලට වගකීමෙන් ප්‍රකාශ කරනවා. ගෙනගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට දිනේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ගින්න නිවීම සඳහා කටයුතු කළ සියලු පාර්ශ්ව සමග එක්ව සාකච්ඡා කොට නෞකාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි. සමුද්‍රීය පරිසර අධිකාරිය මුලදීම නැව ගිනි ගන්න නිසා නැවෙන් සිස්ටමක් වෙන පුළුවන් නිසා විශාල හානියක් වීම සත්‍යයට මොකද අපි මුලදීම කරේ අපි නැව ලංකාවට ගිහින් ඉපා නැව ලංකාවේ වෙලා කලාපයෙන් ඉවත් කරන්න කියලා පිය අවස්ථාවේ තිබුණ සත්‍ය බලලා කතා කරලා ඒ වගේ නියෝගයක් ලබා දුන්නා. දැන් මේ විදිහ නැවේ සාවිස්තාවේ සුරක්ෂිතභාවය ඉරකටලා තියෙන නිසා ඒ වගේම ඒ සමාගම් සිදු කරනවා මෙතනින් එහාට විශාල හානියක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපිට තීරණය කරන්න පුළුවන් මේ නැවට මොකද කරන්න කියලා තෙන්දී සමුද්‍රීය පරිසර අධිකාරිය ශ්‍රීලංකාවේ සමුදම ලංකාවේ ලක්ෂ බලකාය ශ්‍රී ලංකා වෙළඳ පාර්තමේන්තුව ඒ වගේම ශ්‍රී ලංකා අධිකාරිය අපි සිදුදරන එකතු වෙලා මේ අවස්ථාවේදී ලංකාවේ දැන් ජීවිත ලංකා පරිසරයට සහ ලංකාවේ ආර්ථිකයට හානියක් වෙන ගන්න තීරණයක් මොකද කියලා සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා ගොඩක් අපි සෞන්දර්ය හොංකරුද ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී කරලා හොඳම තීරණ ගන්න. මේ අතර ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් තුඩුවට නාවික සැතපුම් 45ක් දුරින් ස්ථානගතව පවතින බව නාවික හමුදාව පවසනවා. තවදුරටත් නෞකාව ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ රඳවා තබාගෙන සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ. මේ අතර MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ නිලධාරීන් කණ්ඩායම ඊයේ දිනේ ගාල්ලබලා පිටත්ව ගිය බවයි. ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබා දුන්නා. මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3195 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන කොවිඩ් වෛරස ආසාදිතයන්ගේ ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඊයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 26 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා විදේශයන් හිසිට පැමිණි පුද්ගලයන්. යන මේ වන විට රෝගීන් 200 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. සමාජයේ ඇති නැති පරතරය විනාශ කිරීම සඳහා කැපවන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. රත්නපුර මාරපන ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ ජනහමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. බීමට පැන් පොදක් නොලැබෙන කිසිවෙක් ඉන්න බෑ. මල පහ කරන්නට තැනක් නොමැති
කිසිම පවුලක් තිබෙන්න බෑ. මේක තමයි ඉතින් මගේ දර්ශනය. මම හරියට යන්නේ අර ජල බිඳක් හොයාගෙන ඇවිදින මිනිහෙක් වගේ. පිපාසය. වැසිකිලි නැත්තේ වතුර නැත්තේ අඩු ආදායම් ලබන අය. මේක තමයි පන්ති ભેදයේ යථාර්ථය. මේ අනුව තමයි මුළු රටේ හැම දෙයකම අයිතිවාසිකම් බෙදෙන්නේ ඡන්දෙදී අර. මෙන්න මේකට උත්තරයක් හොයමින් තමයි මගේ ජීවිතේ මම අද වෙනකන් ඇවිත් තිබෙන්නේ. මගේ වයස අවුරුදු 81යිද. මගේ වයස අවුරුදු 15 දී මගේ කිති කැවෙන්න පටන් ගත්තේ හෘද සාක්ෂිය. එදා ඉඳන් අද වෙනතුරු මම යන්නේ මෙන්න මේ අනාගතය හොයාගෙන. මේ ඇති නැති පරතරය පියවන අනාගත කවදා මට හමු වෙවිද දන්නේ නැහැ. ඊට පෙර මම සමුගන්න පුළුවන්. නමුත් මම නැවතත් එන්නේ ඒ වෙනුවෙන්. මට කොච්චර ජලය පිළිබඳ මං ආවේශයකින්ද ඉන්නේ කිව්වොත් අපේ කාන්තාව මට ඔක්කොම පේන්නේ දියකින්දුරිය වගේ. මගේ කතාව මෙන් අවසන් කරනවා. මටත් ගීතයක ඛණ්ඩයක් ගයන්න දෙනවා. ඊළඟට හී ගයන මේ ප්‍රසංග වේදිකාවේ අපේ වසුදේව නායකයන් නැතුවා. මේක පරණ ගීතයක්. මට මුළු ගීතේම බෑ. මට තේරෙන්නේ නැහැ. හරියට කියන්නේ. මට කියන්නේ අඩුවේ කියාලා අතරනයා අඩලන්නේ මෙලෝකේ වසලයා වන්සේ කුල බේදේ නොවේ පමුණා ඕ වසලයා බලදානි දන්නේ එකටයි කනාත්තේ කුලබල ජාති බේදේ එදාන නගින්නේ එදාන නගින්නේ. ප්‍රමාණවත් පහසුකම් පැවතියත් අද වන විට විනාශ වෙමින් පවතින පාසල් භූමියක් පිළිබඳව ඇලහැර ප්‍රදේශයෙන් අද දිනට වාර්තා වුණා. මව්පියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පාසල් භූමිය ඵලදායී ක්‍රියාවක් සඳහා භාවිත කරන ලෙසයි. ඇලහැර ගොවිජනපද ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග ඉදි වූ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ඉරහඳ කෙටුවැව මහා විද්‍යාලයයි මේ. ඇලහැර අධ්‍යාපන කොට්ටාසයට අයත් මෙම පාසල මීට වසර 5කට පෙර දියපෙදුම නගරයේ ආශ්‍රිත ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. එවකටම විද්‍යාලයේ විදුහල්පති සහ ඇලහැර කොට්ටාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අත්නෝමතික ක්‍රියා හේතුවෙන් පාසල එලෙස වෙනත් ස්ථානයකට ගෙර ගොස් තිබුණා. ඒ මව්පිය විරෝධය මැත්තේ. එහෙත් එහි පාසල් භූමියකට අවශ්‍ය පහසුකම් නොබැතිවීම හේතුවෙන් අද වන විට එහි සිප් සතර හදාරන දරුවන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව වාර්තා වනවා. පහසුකම් සහිත ගොඩනැගිලි 11ක් සහ ගුරු නිවාස 4කින් සමන්විත පැරණි පාසල් භූමිය අද වන විට දි รา පත් වෙමින් නැති අතර එය අද වන විට සමාජ විරෝධී ක්‍රියාවන්ට තෝතැන්නක් වී ඇති බවයි මව්පියන් පවසන්නේ. පරිගණක විද්‍යාගාරවල පහසුකම් ගන්න මේ දරුවෝ එතෙන්ට ගෙන යන්නට සිද්ධ වුණා. නමුත් එතන තිබුණේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි දෙකක් විතරයි. එතන පුස්තකාලයක් නැහැ, නර්තන ශාලාවක් නැහැ, ඊළඟට සංගීත ඒකකයක් නැහැ, ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් නැහැ. අඩුම ගානේ බොණ්ඩ වතුරවත් නැහැ එතන ගත්තොත් එහෙම. අද අපේ දරුවෝ කුකුල් කූඩු වල ඉන්න කුකුල් පැටව වගේ තමයි මේ පාසලේ පන්ති කාමර වලට ගොනු වෙලා ඉන්නේ. පොල්ලතු වහගෙන ඉන්න ඉස්කෝලේ තියෙන අද පොළොන්නරු දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ඇමතිතුමා හරි මේකට යොමු කරලා මේකට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හෝ මේ ගමේ රැකියාව නැති මොන හරි ප්‍රශ්නයකට මේකට විසඳුමක් ලබා දෙන්න. මෙරට නැගෙනහිර පළාතේ වෙසෙන ඇතැම් මුස්ලිම් ජාතිකයින් අන්තවාදයට සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවද ඔවුන් අත්අඩංගුවට ගැනීම අන්තර්ජාතික වශයෙන් බලපෑම් එල්ල කළ හැකි බැවින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒ ගැන සොයා බැලිය යුතුයයි හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීරණය කළ බව නීති හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී විජේවීර මහතා පවසනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ අන්තවාදය සම්බන්ධයෙන් ශක්තිමත් ඍජු තීරණ ගැනීම සඳහා පැවති ආණ්ඩුවට පිටකොන්දක් නොතිබූ බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට එවක නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පැමිණියේ ඊයේ පස්වරුවේදී. සාගල රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෑම සඳුදා දිනයකදීම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමක් පැවැත්වන අතර ඊට පොලිස්පති නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහභාගී වන බවත් මෙම රැස්වීම් අරලිගහ මැදුරේ අමාත්‍යාංශය තුළ සහ ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේදී පැවැත්වන බවත් ඒ මහතා කියා සිටියා.
මෙම නිලධාරීන් රැස්වූ අවස්ථාවේදී මෙරට මද්‍රව්‍ය ඕදුර, පාතාල ඕදුර සහ ISIS ඕදුර ගැන සාකච්ඡා කළ බවත් මෙම රැස්වීම සඳහා නිලන්ත ජයවර්ධන මහතා සහභාගී නොවන බවත් ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ, පොලිස් විශේෂ කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය අධ්‍යක්ෂවරුන් එක්වන බවත් හිටපු ලේකම්වරයා සඳහන් කළා. පත්වීම් ලබා මාස 5කට පසු තමන් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම සඳහා සහභාගී වූ බවත් හිටපු ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, ආරක්ෂක ලේකම්, නීති හා සාමය අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු ලේකම්, රාජ්‍ය හා ජාතික බුද්ධි ප්‍රධානීන්, ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීන්, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වූ බවත් ඔහු පැවසුවා. එම රැස්වීම සතිපතා පැවැත්වුණත් පසුව මාසයකට වරක් හෝ මාසයකමාරකට වරක් වශයෙන් පැවති බවත්, තමන් අමාත්‍යාංශයෙන් පිටවන්නට පෙර අවසන් කාලය තුළ නොපැවති බවත් විජේවීර මහතා අනාවරණ කළා. මෙරට අන්තවාදය සම්බන්ධයෙන් තොරතුරු ඔබට ලැබුණේද යන්න කොමිසම මෙහිදී ජගත් පී විජේවීර මහතාගෙන් විමසා සිටියා. ජාතික තවහිද් ජමාත් සංවිධානයේ සහරන් සහ ඔහුගේ සොහයුරු සයිනි විසින් තරුණ පරපුරට IS මතවාද සමාජාල වෙබ් අඩවි සහ රහස්‍යගත දේශන හරහා පවත්වන බවටත් නැගෙනහිර පළාතේ මෙවැනි තත්ත්වයක් පවතින බවටත් තොරතුරු ලැබුණු බව ඔහු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළා. තමන් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ පොලිස්පති මෙන්ම නිලන්ත ජයවර්ධන මහතා සමග සාකච්ඡා කළ බවත් නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙවැනි දෙයක් රටේ මෝදු වෙනවා, සුපරීක්ෂාවෙන් සිටිය යුතුයි යයි පැවසූ බවත් හෙතෙම අනාවරණ කළා. එමෙන්ම මෙම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වී තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද වැටහීමක් තිබූ බවත් පැවසූ මහතා ඔවුන් නිරන්තරයෙන්ම ඇලර්ට් එකේ ඉන්න යනුවෙන් ප්‍රකාශ කළ බවත් සඳහන් කළා. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගත්තොත් අන්තර්ජාතික සහ මැද පෙරදිග රටවල නායකයින් අපි සමුගුරණ වෙනවා. ඒ නිසා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගැටලු මතුවේ යයි ආරක්ෂක රැස්වීම්වලදී ප්‍රකාශ වූ බව විජේවීර මහතා පැවසුවා. අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග නිකුත් කළාද යන්නයි. අත්අඩංගුවට ගන්න නියෝග නිකුත් කළේ නැහැ. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් කැඳවන්නේ ජනාධිපති. ජනාධිපතිට වෙලාවක් නැති වුණාම රැස්වීම් කල් ලබනවා යනුවෙන් ජගත් පී විජේවීර මහතා සඳහන් කළා. අනතුරුව කොමිසමේ සභාපති විනිසුරු ඔහුගෙන් විමසා සිටියේ අන්තර්ජාතික ප්‍රශ්න ගැන විතරද, දේශීය වශයෙන් එල්ලවන ප්‍රශ්න ගැන කිව්වේ නැද්ද යනුවෙන්. අපිට තේරුණා යටි අරුමුණක් තියෙනවා කියලා. මුස්ලිම් දේශපාලනඥයන්ගේ බලපෑම් මත එවැනි තීරණයක් ගත් බව නිලධාරීන් ලෙස අපට හැඟී ගියා. නමුත් අපට ප්‍රකාශ කළේ නැහැ. අන්තවාදී සම්බන්ධයෙන් ඍජු තීරණ ගන්න පැවති රජයට ශක්තිමත් පිටකොන්දක් තිබුණේ නැහැ යනුවෙන් සාක්ෂි ලබා දෙමින් ඒ මහතා ප්‍රකාශ කළා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ඉන්දියාවේ මනපදම් බෙරළේ සිට ශ්‍රී ලංකාවට හොර රහසේ ගෙන යාමෙන් තිබූ කහ කිලෝ 1000ක් ඉන්දිය පොලිසිය නිලධාරීන් බහරයට ගෙන තිබෙනවා. අදාළ කහ කිලෝ 1000 ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් වූ වෙඩලායි ප්‍රදේශීය රේදුරක ඇතුළු පුද්ගලයන් 30 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබවයි වාර්තා වන්නේ. මේගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් වටලූ පොලිසිය ගංජා සමග පුද්ගලින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ෆේස්බුක් සාදයේ 153 දෙනෙකු පවන සිට ඇති අතර අත්අඩංගුවටගත් පුද්ගලින් අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන්. කලක සිට කාන්තාවන්ගේ බෑග පැහැරගත් පුද්ගලින් 2 දෙනෙක් කඳාන පොලිසිය විසින් ඊයේ පස්වරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 22, 24 යන වයස්වල පසුවන තරුණයින් 2 දෙනෙක් වන අතර ඔවුන් කටුනායක කොළඹ ප්‍රධාන මාර්ගයේ සොරකම් 25කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බලංගොඩ බෙලිහුල් ඔය කරගස්තලාව ඓතිහාසික ශ්‍රී ශෛල ගංගාරාම රජමහා විහාරස්ථානය සහ බදුල්ල ශක්ති සමාජ සේවා පදනම එක්ව සංවිධානය කරන ජාතික ගෞරව සම්මාන සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා. එහිදී අධිකරණ ප්‍රදේශීය වාර්තාකරු නයනදුර සෙන්දනායක මහතා සහ ශ්‍රී ලංකා පොහොර සංස්ථාවේ ඌව පළාත් සභා හිටපු අධ්‍යක්ෂ එන්.එම්. රත්නායක මහතාද ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. ශ්‍රී ලංකා තටාක වැඩමූලික පරිපාලකවරුන්ගේ සංගමේ පළමු වන මහසභා රැස්වීම කොළඹදී ඊයේ පැවැත්වුණා. සිවිල් ආරක්ෂක බලකායේ දජයන්ට සෙත්පැතීමේ වැඩසටහනක් අනුරාධපුර ජයශ්‍රී මහ බෝධි අභියසදී අද සිදු කෙරුණා. අනාරක්ෂිතව පාපදියකින් පුද්ගලිකව ගමන් කරන දර්ශන පෙළක් අද දෙරණට වාර්තා වුණා. ස්පෝර්ට්ස් ඉන් බ්‍රීෆ් විශේෂාංගය දැන්
බලපිටිය සුපර් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ T10 සුපර් ලීග් පන්දුවාර 10 ක්‍රිකට් තරඟාවලිය බලපිටිය ගුරු විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා අවසන් වුණා. දිවයින පුරා පිහිටි ක්‍රිකට් කණ්ඩායම් 28කගේ සහභාගීත්වයෙන් පැවති තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම සහ පානදුර ක්‍රිකට් පුහුණු පාසල් කණ්ඩායම අතරයි. වර්ෂාව හේතුවෙන් තරඟයේ කිනිව පන්දුවාර 8කට සීමා කෙරෙනු අතර එහිදී පළමුව පන්දුර පහර දුන් පානදුර ක්‍රිකට් පාසල් කණ්ඩායම නියමිත පන්දුවාරට අවසානයේදී කඩලු 7ක් දැවී ලකුණු 71ක් රැස් කළා. කෙසේ වෙතත් තරඟයට වර්ෂාවෙන් බාධා එළවීම හේතුවෙන් පිළිතුරින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායමට අවස්ථාව හිමි නොවූ අතර ඒ හේතුවෙන් තරගය අතර දමා කණ්ඩායම් දෙකටම සමශූරතාවය ලබා දුන්නා. මේ අතර දකුණු පළාතේ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව බලපිටිය තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ ගාලු දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ කර්නල් චන්ද්‍රා ජයරත්න අනුස්මරණ කුසලාන වොලිබෝල් තරඟාවලිය ඊයේ අවසන් වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ වොලිබෝල් කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ශූරතාවය නින්දාන නේත්‍රා ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරතාවය බලපිටිය සරසවි ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් දිනාගත්තා. එත් සමගින් ප්‍රවෘත්ති අවසන් සුබ දවසක්.